නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහවත් පින්වතුනේ, අද මේ උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් දායකත්ව දරන පින්වතුන්ලා බලාපොරොත්තු වෙන්නේ වයස අවුරුදු 15ක පුතෙකුගේ ජන්මදිනය නිමිති කරගෙන සෙත් පතන්න. තරුණ වයසේ ඉන්න දරුවෙකුගේ ජීවිතයට සෙත් ආශිර්වාද පතා සිදු කරන ධර්ම දේශනාවේදී මා කල්පනා කළා, තරුණ වයසේ පටන්ම අපේ ජීවිතවල සතුට සැනසීම අහිමි නොවීම පිණිස පවතින ලස්සන ගුණයක් ජීවිතේ උපදව ගන්න වටින ධර්මයක් ඔබට කියා දෙන්න. ඒ තමයි තව කෙනෙකුට ලැබෙන්න තියෙන දෙයකට, තව කෙනෙක් ලබලා තියෙන දෙයකට කවදාවත් අකුල් හෙලන්න එපා. තව කෙනෙකුගේ දියුණුවකට අකුල් හෙලන්න එපා. තව කෙනෙක් ඉස්සරහට යාමකට අකුල් හෙලන්න එපා. තවත් කෙනෙකුගේ සතුටකට අකුල් හෙලන්න එපා. අනිත් අයගේ දියුණුව, අනිත් අයගේ අභිවෘද්ධිය, අනිත් අයගේ සැපය සතුට කවදාවත් වෙනසෙන විදිහේ කටයුතු කරන්න එපා හිතුවිල්ලකින්වත්. මොකද තව කෙනෙක් දියුණුවක්, සතුටක්, සැනසුමක් ලබනවා නම් ඒක එයාගේ පිනක විපාකයක්. එයා ක්‍රියාවකින් උපද්දගත් දෙයක්. අපි ගමු ලස්සන රූපයක් ක්‍රියාවකින් උපන්නේ. එයා මෛත්‍රිය වඩලා මෙත්සිත නිසා එයා ලස්සන වෙලා උපන්නා. එයාගේම ක්‍රියාවක ඵලයක් ඒ. ගොඩාක් සල්ලි භාගේ තියෙන කෙනෙක්, එයා හොඳට සසරේ දන් දීලා දානය කියන ක්‍රියාවෙන් උපන්න ඵලයක්. අපි තුමු කෙනෙක් ප්‍රසිද්ධයි, එයා සංසාර ගමනේ ඉරිසියා කරලා නැහැ. ඉරිසියා නොකරපු නිසා ප්‍රසිද්ධයි. කෙනෙක් සම්භාවනීයයි, එයා සසර ගමනේ එනකොට ගරු කළ යුත්තන්ට ගරු කරලා, එනිසා එයා සම්භාවනීය වෙලා. මේ වගේ එක එක්කෙනාගේ දියුණුවක් තියෙනවද, සැපයක් අභිවෘද්ධියක් තියෙනවද, ඒක එයා ක්‍රියාවකින් නිර්මාණය කරපු එක. එතකොට ඒ කෙනාගේ ක්‍රියාවෙන් නිර්මාණය වෙච්චි ඵලයට අපි අකුල් හෙළුවා කියලා ඒක වෙනසෙන්නේ නැහැ. සිද්ධ වෙන්නේ මොකද්ද? අපේ යහපත වෙනසී අනේක. මොකද අපේ යම් දියුණුවක් නැත්තම්, අපේ යම් අභිවෘද්ධියක් නැත්තම් පින්වතුනේ, ඒක අපි ක්‍රියාවකින් උපදින්න ඕන එක. ඒක අනිත් අයගේ දේවල් වලට අකුල් හෙළුවා කියලා, අනිත් අයගේ දියුණුව අභිවෘද්ධි ඉස්සරහා ඉරිසියා කළා කියලා කවදාවත් ඒ අයගේ යහපත වෙනසෙන්නේත් නැහැ. අපිට යහපතක් හැදෙන්නේත් නැහැ. ඉතින් ඒ නිසා අද කියා දෙන මේ වටිනා අවවාදය තමයි, යම් කෙනෙකුට යමක් ලැබෙන්න තියෙනවා නම් කවමදාකවත්
ඒකට අකුල් හෙලන්න එපා. ඒක වළක්වන්න එපා. අනුන්ට ලැබෙන දෙයට ඊරිසියා කරන්න එපා. ඔබට තියෙනවා නම් ඊරිසියා වලින් තොර අකුල් හෙලීම් වලින් තොර හිතක් ඒ හිතෙන් පුළුවන් ජීවිත කාලෙම සතුටින් ඉන්න. අද මේ ධර්මයේ කියා දෙනකොට ජීවිත කාලෙම සතුට රැඳිලා තියෙන හැටි ධර්ම දේශනාව මැද්දේ විස්තර වෙයි. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි පින්වත් සදෙව් නිර්වාන් පුතාගේ අද දවසට යෙදී තියෙන 15 වෙනි උපන්දිනය නිමිති කරගෙනයි ඒ ආදරණීය මෑණියන් විසින් අද ධර්ම දානය සිද්ධ කරන්නේ. ඒ වගේම මෑණියන් බලාපොරොත්තු වෙනවා සයුරි තවුතිසා දුවට මේ සියලු පින් අනුමෝදන් වෙලා ඒ දුවටත් සියලු ආශිර්වාද සැලසේවා කියන අදහස මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් අනාගතයත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වීම පිණිස අද මේ සිදු කරන අති උදාර ධර්ම දානමය පුණ්‍ය කර්මය ඒකාන්තයෙන් හේතු වේවා කියන අදහසින් පින්වතුන්ලා කවුරුත් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. පින්වතුනේ තිලෝගුරු අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ එක්තරා අමුතු විදිහේ සිදුවීමක් සාමාන්‍යයෙන් මේ ලෝකේ දකින්න ලැබෙන සිදුවීම් අතරේ අමුතු විදිහේ සිදුවීමක් සිද්ධ වුණා. ඒ තමයි සැවැත් නුවරම ඒ කාලේ කොසල් රටේ මාළු මරණ මිනිස්සු ඉන්න ගම්මානයක ලැබීම් අඩු අපි කියන්නේ අවාසනාවන්ත කාලකන්ණි දරු උපතක් සිද්ධ වුණා. අපි එහෙමනේ ඒකට ව්‍යවහාරයෙන් කියන්නේ ලැබීම් අඩු. ඒ වගේ කෙනෙක් ගැන අපි කියනවා හරි අවාසනාවන්තයි. එහෙම නැත්නම් අපි කියනවා ලැබීම් අඩු කෙනාට කාලකන්ණි කියලා. අන්න එහෙම දරු උපතක් සිද්ධ වුණා. ඒ දරු උපත කොච්චර අභාග්‍ය සම්පන්න එකක්ද කියලා කියන්නේ ඒ දරුවා අම්මගේ කුසට ආවා විතරයි. දැන් කුස ඇතුලේ මෝරණ කාලයක් තියෙනවනේ. අම්මගේ කුසට ආවා විතරයි. අර මාළු මරණ ගම්මානෙට ලැබෙනු සියලු ලාභ නැතුව ගියා. හරියට නිකන් අඳුරකින් වැහිලා ගියා වගේ අර මාළු මරණ මිනිසුන්ගේ ඒ මහන්සිය අනිත් මිනිසුන්ට පේන්නේ. ඒ මිනිස්සු විකුණන්න ලැහැත් වෙන මාළු අනිත් මිනිසුන්ට ගන්න හිතෙන්නේ. ඊළඟට රටේ මහරජුරවන්ට හිතෙනවා කෝසල රජුරවන්ට හිතෙනවා මේ මාළුකාරයන්ගේ ගමෙන් මේ අයබදු වැඩි කරන්න ඕන කියලා. අර මිනිසුන්ට තමන්ගේ ව්‍යාපාර සාර්ථක වෙන්නේ බදුත් වැඩි. හරි අසරණ වුණා. ඊළඟට අවස්ථා ගණනාවකදී පින්වතුනි මේ ගම්මානේ ගින්දර ඔය කොහේ හරි ගෙදරකින් ගින්න කට ගන්නවා. ඒ ගින්න යායට පැතිරලා යනවා. ගෙවල් දොරවල් විනාශ වෙලා ගියා. මේ වගේ හිතපු නැති විදිහේ මහා අවාසනාවන්ත සිදුවීම් ගණනාවකට එක දිගට මුහුණ දෙන්න සිද්ධ වෙනකොට මේ මාළු මරණ ගමේ මේක මේ පුංචි ගමක් නෙවෙයි පවුල් 1000ක් තිබුණා. එතන මාළු මරණ අය ඉන්නේ සාමාන්‍යයෙන් ඒ ගංගාවක් වගේ ඇසුරු කරගෙනනේ. ඉතින් අයින දිගට වගේ තමයි මේ ගම තියෙන්නේ නැත්තේ. ගොඩක් වෙලාවට කෝසල රටේ මහා නදියක් විදිහට තියෙනවා අචිරවති. අචිරවති නදිය අසබඩට වෙන්න වගේ තමයි මේ ගම්මානේ බොහෝ දුරට පිහිටලා තියෙන්නේ නැත්තේ. ඉතින් මේ පවුල් 1000 මිනිස්සු ටික කීප විටක් අසරණ වෙනකොට මේ ගම පොඩ්ඩක් රැස්වීමක් තියලා මේක කතා කළා. ගමේ හිටියා ගම් මුලාදෑනියෙක්, ගමේ ප්‍රධානියෙක්. මේ ගමේ ප්‍රධානියයි ගමේ වග කිව යුතු මේ පිරිසයි එකතු වෙලා කතා කළා. දැන් මේක හරි පුදුම වැඩක් නොවේ. එන්නම අපි නැත්තටම නැති වෙනවනේ. මෙතෙක් කාලයකට මෙහෙම විපත්තියක් නැස්පැත්තියක් සිද්ධ වුණේ මොකද්ද මේකට හේතුව? ඕක එහෙම කතා වෙනකොට එක්කෙනෙක් සභාවේ නැගිටලා කිව්වා අනිවාර්යයෙන් මොකෙක් හරි කාලකන්ණියෙක් මේ ගමේ කාගේ හරි කුසක පිළිසිඳගෙන ඇති. බලන්නේ හිතුවිල්ල අර පිරිස අතර ඉන්න කෙනෙකුට ආව එකපාර. කවුරු හරි කාලකන්ණියෙක් අවාසනාවන්තයෙක් බඩකට ඇවිත් ඇති. මිනිස්සු ඔක්කොගෙම අවධානය ඒ ප්‍රකාශයට යොමු වුණානේ. එතකොට මිනිස්සු
බැලුවා ළඟදී දරුවෙක් පිරිසඳගත්ත පවුල්. ඒ දරුවෙක් පිරිසඳගත්ත පවුල් ටික බලලා මේ මිනිස්සු තීරණයකට ආවා. මේ මිනිස්සුන්ගේ අවධානය තිබුණා ඇත්තටම ඔය අවාසනාවන්ත දරු කුස දරාගෙන ඉන්න අම්මා ගැන අවධානය යොමු වුණා. නමුත් ඍජුව චෝදනා කරන්න බෑ. මේ මිනිස්සු මොකද කළේ? සතියෙන් සතිය ගම කොටස් දෙකකට බෙදුවා. මෙහෙම වැටමායින් ගහලා ගම බෙදනවා. 1000 ගම පවුල් 500 දෙකට බෙදුවා. සතියක් බලාගෙන හිටියා. සතියක් කරදර නස්පැත්ති වින්නැහි ඔක්කොම එන්නේ 500කට විතරයි. අනිත් 500 සැනසille හිටියා. අනිත් 500 ආයේ බෙදුවා 250කට. වැටමායිමම ගහලා 250ට බෙදුවා. දැන් 750ක් පාඩුවේ ඉන්නවා. 250කට තමයි කරදර. ඒ 250ත් බෙදුවා. දැන් බෙදලා අන්තිමේ සති කීපයක් යනකොට අර ගැබ මෝරලා තියෙන ඒ අම්මාගේ පවුල වෙන් වුණා. වෙන් වෙච්ච ගමන් පවුලේ අයටත් හරි වෙහෙස කරයි. පවුලේ අයත් කිව්වා තී බහැපන් එළියට. ගිහිල්ලා උන් ওই දරුවාව ඕන තැනක වදාගෙන පුළුවන් විදිහට ජීවත් වෙන්න. ඒ අම්මාගේ රෙදි පොට්ටනිය වෙනම බැඳලා ඒ අම්මව ගමෙන් එළියට දැම්මා. තරුණ අම්මා කෙනෙක් කර කියා ගන්න දෙයක් නැතුව දුකසේ බඩකුත් උස්සගෙන පාරේ ඇවිදගෙන ගියා. කවුරු හරි දෙන දෙයක් අත පපා ඉල්ලගෙන මිනිසුන්ගෙන් මේ නරක දොස් අහගෙන ඇයි දරු ගැබක් දරාගෙන අසරණ වෙච්ච අම්ම කෙනෙකුට මිනිස්සු මොනවද නොකියන්නේ? එහෙම දේවල් අහගෙන මේ අම්මා හරීම දුකසේ පුතෙක් බිහි කළා. මේ පුත්‍රයා මේ බිහිවෙච්ච දරුවා අම්මා කෙනෙකුගේ ආදරේ දිනා ගන්න තරම් සුන්දර රූපයක් නැති කෙනෙක්. හරීම අවලස්සනයි. හරිම විකෘති. දරු පැටියෙකුගේ තියෙන හුරතලේ මේ දරුවගේ තිබුණේ නෑ. බලන්න පිංගුතුනේ පුදුමාකාර අවාසනාවන්තයි කියලා අපිට හිතෙන්නේ නැද්ද ඒ ජීවිතේ? නමුත් හරි පුදුම සහගතයි කියලා කියන්නේ මේ ආවේ පස්චිම භවිකයෙක්. පස්චිම භවික කියලා කියන්නේ මේ කෙනාගේ අවසන් උපත මේක. මේ වගේ මහා කාලකන්ණි අවාසනාවන්ත කියලා හිතෙන ජීවිතයක් තිබුණාට මෙයා මේ සසර ගමනේ අවසාන වතාවට උපදින උපතයි මේ. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නිවනින් සැනසෙන කෙනෙකුයි මේ ආවේ. කවුරුත් ඒක දන්නේ. හැමෝම එළවනවා. හැමෝම කාලකන්ණියා කියලා බැහැර කරනවා. කොටින්ම වැදූ අම්මාගේ හදවතේ තියෙන මාතෘ ස්නේහය නිසා පුළුවන් කාලයක් හැදුවා. හදලා යාන්තමට මේ දරුවට ඇවිදගෙන කරලා යන්න පුළුවන් කාලේ වෙනකොට පොඩි වළං කෑල්ලක් අතර දුන්නා. වළං කෑල්ල අතර දීලා කිව්වා පුතේ ආන් අර පේන ගෙදෙට්ට ගිහිල්ලා ඔබ මොකවත් ඉල්ලාගෙන කාපන්. අද ඉඳලා ඉල්ලගෙන කන්න පුරුදු වෙන්න. පුතේ මං විදෙව්ව ඇති උඹ හින්දා උඹ ඉල්ලගෙන අනුන්ගෙන් ඉල්ලාගෙන හිට පුළුවන් විදිහකට ජීවත් වෙන්න කියලා මේ අම්මා දරුවව පිටත් කරලා යවුවා මෙහෙම සල්ලු කරලා. ඒ අම්මා හැරුණා අඬ ඒ අම්මා ගියා. ඒකද ඒ අම්මට මේ වදේ ඉවසන්න බෑ. ඒ දරුවා වීදි දරුවෙක් කරලා මේ අම්මා ගියා යන්න. ඊට පස්සේ මේ කැත අවලස්සන මේ දරුවා හරි හමන් කෑමක් නැතුව හරියට නිදාගන්න තැනක් නැතුව හරියට හෙවණක් නැතුව වරසාවේ තෙමෙනවා. මේ කාෂ්ඨකේ වේලෙනවා. කෑමක් බීමක් නැතුව හරියට මේ නිකන් පිසාචෙක් වගේ ඊටාම දුකසේ ජීවිතේ ගත කළා. ගෙවල් ගානේ වළම් පිඟන් හොදලා විසි කරන ඉදුල් කන කපුටෙක් වගේ තැන් වල බත්තට අහුල කන්න පටන් ගත්තා. වීදි දරුවෙකුට ලැබෙන ආහාර ඩිංගිත්වත් මේ ළමයට ලැබෙන්නේ. ලැබීම එච්චර අඩුයි. අනිත් මිනිසෙකුට ඉඳුල් ටිකක් දෙන්න හිතෙන්නේ. සතෙකුට දෙන කෑම ටිකවත්
මේ ළමයා වෙනුවෙන් වෙන් කරන්න මිනිසෙකුට හිතෙන්නේ. එතරම් නොලැබීමක්. එහෙම මහා දුකක් විඳ ඉතින් ටිකෙන් ටික මේ දරුවා වැඩුණා 7 හැවිරිදි වයස වෙනකන්. දැන් අවුරුදු 7යි. අවුරුදු 7 කියලා කියන්නේ එක වසරේ දෙක වසරේ ඉගෙන ගන්න සුදුසු ඒ වගේ දරුවෙක්නේ. යම් පමණකට දුවනවා පයින්නවා. ඒ වයසේදී ඇට ගැහිලා කෙට්ටු වෙලා ගියපු කැත මේ ළමයා දවසක් දකිනවා ධර්මසේනාධිපතීන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහැල මලේ පාටින් බැබලි වඩන මහ මුනිවරයා. පුදුමාකාර කරුණාවක්, අනුකම්පාවක්, දයාවක් හදවතේ පුරවාගෙන හිටපු මුනිවරයා. ශ්‍රාවක පිරිසට අම්මා කෙනෙක් වගේ ඒ උතුම් මුනිවරයා එදා පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වඩිනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ දකිනවා පාර අයිනේ ඊටාම දුකසේ දරු පැටියෙක් ජීවිතේ ගත කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට කොච්චර අනුකම්පා හිතෙන්නේ නැද්ද? මට මේ පුවත කියවනකොට හිතුණ සාමාන්‍යයෙන් ওই වගේ දරුවෝ අපි දකිනවා අපි ගමන් බිමන් යනකොට පාරවල් අයින් ඉන්නවා. අපිට අනුකම්පා හිතෙනවනේ. අපිට ඒ දැක්කම දුක හිතෙනවනේ පව් මේ ළමයි කියලා. අපේ හිතේ මේ කෙලෙස් සහගතව ඉන්න අපේ හිතේ ඒ බඳු අනුකම්පා හට ගන්නවා නම් කෙලෙස් නැසූ මුනිදුගේ හිතේ කොහොම අනුකම්පාවක් හටගන්න ඇතිද කියලා මට මේ පුවත කියවනකොට හිතුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ආදරෙන් කතා කරා අර දරුවට. පුතේ එන්න මෙහෙට කිව්වා. එතකොට මේ දරුවා හීන් සීරුවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ආවා. පෙරලිලා වැන්දා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා පුතේ ඔයා කොයි ගමේ කෙනෙක්ද? කෝ ඔයාගේ අම්මා තාත්තා කියලා ඇහුවා. එතකොට මේ දරුවා කියනවා ස්වාමීනි මගේ අම්මටයි තාත්තටයි මං හින්දා හරි කරදරයිලුනේ. මගේ අම්මයි තාත්තයි මගෙත් එක්ක නෑ. ඒ අය මාව දාලා ගිහිල්ලා කිව්වා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවා ඉතින් පුතේ අම්මයි තාත්තයිත් නැත්තම් ඔයා ආස නැද්ද මං වගේ මහාන වෙන්න? ඔයා කැමති නැද්ද මෙහිම සිවුරු පරව ගන්නට? එහෙම කිව්වහම මේ දරුවා කියනවා අනේ ස්වාමීනි. ඉතින් මං කොහොමද මහාන වෙන්නේ? ස්වාමීනි කවුද ওই මහානකම මට දෙන්නේ කිව්වා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ඇයි පුතේ මං ඉන්නවනේ. ඔයා කැමති නම් මං මහාන කරන්න කිව්වා. මේ දරුවට එකපාර හිතක් උපන්න අනේ එහෙනම් මං මහාන වෙන්න ඕන. සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වා පුතේ එහෙනම් අපි යන් විහාරයට ගිහිල්ලා අපි මහාන වෙමු කිව්වා. මේ පාංශු පිසාචෙක් වගේ ඉන්න මේ දරු පැටියාව සාරිපුත්ත මහරහතන් වහන්සේ එකතු කරගෙන ගියා. එකතු කරගෙන ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුවක් විදිහට සම්බුද්ධ ශාසනය පැවිදි කෙරෙව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ මහෝත්තමී ආචාර්යයන් වහන්සේ වෙන්න තරම් වාසනාවක් මේ කාලකන්ණියා කියලා කොන් වෙච්ච කෙනාට තිබ්බනේ. අවාසනාවන්තයා කියලා කොන් වෙච්ච කෙනාට තිබුණා. ඒක සංසාර ගමනේ රැස් කරගත්ත දෙයක්. එහෙනම් විඳෙව්වේ මොකද්ද? ඒත් සසර ගමනේ රැස් කරගත්ත දෙයක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ පැවිදි උපසම්පදාව මේ ලබා දීපු මේ අවුරුදු 7ේදී පැවිදි වුණා. 20 වයස් වෙද්දී උපසම්පදාලාභී භික්ෂුවක් බවට පත් වුණා. ඉතින් මේ භික්ෂුන් වහන්සේව හරි අල්පලාභී. මේ භික්ෂුන් වහන්සේට හොඳ සිවුරක් නැහැ. පිණ්ඩපාතේ වැඩම කරාට දම්පැන් හරියට ලැබෙන්නේ නැහැ. පිළිවෙලකට තියෙන කුටියක් කවදාවත් ලැබෙන්නේ නැහැ. අනිත් භික්ෂුන් වහන්සේලාට මේ භික්ෂුව පෙන්වන්න බෑ. අල්පලාභී. ලැබීම් මොකුත් නැහැ. කොන් වෙච්චි ඊටාම කොන් වෙලා දුකසේ ඉන්න වෙච්චි පැවිදි ජීවිතයක්. මේ භික්ෂුන් වහන්සේව සංඝයා අතරේ ප්‍රසිද්ධ වුණේ ලෝසක තිස්ස කියලා. ලෝසක තිස්ස තෙරුන් වහන්සේ උපසම්පදාවට පත් වෙලා
ලෝසක තිස්ස තෙරුන් වහන්සේ ඉතින් පුළුවන් විදිහට තමන් වහන්සේගේ පිණ්ඩපාතයන් ආදිය කරගෙන දානෙට මුකුල් ලේසියකට ලැබෙන්නේ කොටින්ම කොසල් රජුරුවන්ගේ අසදෘශ මහා දානයේදීවත් කුසගිනි නැති වෙන්න තරම් ආහාරයක් ලැබුණේ නැහැ. හේතුව මේ තෙරුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට අනිත් සංඝ පිරිසත් එක්කම ගියා. අනිත් සංඝ පිරිසට දාන බෙදනකොට මිනිස්සුන්ට පේනවා පිණ්ඩපාතේ බෙදන්න පාත්‍රය ඉඩ තියෙනවා. හැබැයි ලෝසක තිස්ස තෙරුන් වහන්සේගේ පාත්‍රයට මෙහෙම මිනිස්සු එබිලා බලනකොට පේනවා මෙහෙම පාත්‍රෙ පිරීලා. ඉතින් මිනිස්සු කල්පනා කරනවා දානෙ බෙදන්නේ කොහෙටද? මිනිස්සු දානෙ පූජා කරන්නේ. දානෙ හැන්දක්වත් නැතුව තියෙන පාත්‍රේ පිරීලා වගේ මිනිස්සුන්ගේ ඇස් වලට පේනවා. කර්මය කියන එක නම් මේ ජීවිතයක් ඇතුලේ ක්‍රියාත්මක වෙනකොට තමන් විසින් වපුරපු දේ පලහට ගන්නකොට කරන්න දෙයක් නැහැ. හොඳටත් එහෙමයි නරකටත් එහෙමයි. මේ තෙරුන් වහන්සේට ඒ නිසා මිනිස්සු කවුරුත් ලේසියකට දානි පූජා කරන්නේ. පිඩුසිඟා වඩිනකොට ඔය යාන්තම් කැඳ ස්වල්පයක් ලැබෙනවා. ඉතින් මේ තෙරුන් වහන්සේ ඔහොම කාලේ ගත වුණා. බොහොම උත්සාහයෙන් ධර්මයේ හැසිරුණා. ඒ තෙරුන් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේ නිතර කියලා දුන්නා සසර ගැන. මේ සංසාරයේ ස්වභාවය මේක ලෝසක තිස්ස ඒ නිසා ඔබ හොඳට කැපවීමෙන් ධර්මයේ හැසිරෙන්න කියලා. නොකානොබී වුණත් ධර්මයේ හැසිරුණා. ඊටාම කෙටි කලකින් ඒ ලෝසක තිස්ස තෙරුන් වහන්සේ නික්ලේශී මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. රහතන් වහන්සේ බවට පත් වුණාට පස්සේ දැන් බොජුන් ලැබුණත් එකයි නොලැබුණත් එකයි. උන්වහන්සේගේ සැනසීම නසන්න බෑ. උන්වහන්සේගේ පිවිතුරු సంతානයේ තිබිච්ච නිවීම නසන්න බෑ මේ තුන් ලෝකේ කාටවත්. උන්වහන්සේ සැනසුණා. ඒ සැනසීමට පත් වුණා කියලාවත් උන්වහන්සේගේ ප්‍රත්‍ය ලැබීමේ ස්වභාවය පින්වතුනි කිසි වෙනසක් සිද්ධ වුණේ නැහැ. ඉතින් ලෝසක තිස්ස තෙරුන් වහන්සේගේ මේ අල්පලාභී බව ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ ගුරුවරයා විදිහට කොච්චර අනුකම්පාවක් දයාවක් ලෝසක තිස්ස තෙරුන් වහන්සේ ගැන තියෙන්න ඇතිද? ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් ලෝසක තිස්ස තෙරුන් වහන්සේ ගැන තමන් වහන්සේගේ මුළු අවධානයම යොමු කරලා නුවණින් බැලුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ නුවණ කියලා කියන්නේ ඒක අසිරිමත් එකන්නේ. ශාස්ත්‍රෝන් වහන්සේට විතරක් දෙවනි වෙච්ච ඥානයක්නේ. ඒ බලනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට පෙවුණා අද ලෝසක තිස්ස තෙරුන්ගේ අවසාන දිනයයි. අද පිරිනොම් පානවා. අද දවස විතරමයි වැඩ ඉන්නේ. හෙට අරුණ නැගෙන්න පෙර පිරිනොම් පානවා කියන එක දැක්කා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේට හිතවිල්ලක් ඇති වුණා අනේ මේ ලෝසක තිස්ස භික්ෂුවට අද දවසේවත් හොඳට කුසපිරින්ට ආහාරයක් ලැබෙන්න සලස්සන්න ඕන. සාරිපුත්ත මහරහතන් වහන්සේ ලෝසක තිස්ස තෙරුන් වහන්සේ එක්කම පිණ්ඩපාතේ වැඩියා. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ලෝසක තිස්ස තෙරුන් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වැඩම කරපු නිසා මෙච්චර සවැත්නුවර මේ මහා ජනකාය අතරේ නොදන්නා කෙනෙක් නැති තරම් කෝටි 7ක් ජනතාව සාරිපුත්ත මහරහතන් වහන්සේව අඳුනනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේට දම් බෙදන්ට මිනිසු ආසාවෙන් ඉන්නවා. එබඳු සාරිපුත්ත මහරහතන් වහන්සේ ලෝසක තිස්ස තෙරුන් වහන්සේත් එක්ක පිණ්ඩපාතේ ගියපු නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේට දන් හෙන්දක් ලැබුණේ නැහැ. මේ ජනකාය මැද්දෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනවා කාටවත් සාරිපුත්ත මහරහතන් වහන්සේ පේන්නේ අවධානයක් යොමු වෙන්නේ බලන්න මේ ලෝසක තිස්ස තෙරුන් වහන්සේට නොලැබීම් අතරේ කොච්චර නොලැබීමක් තිබුණද කියලා. තමන් වහන්සේත් එක්ක යන තමන් වහන්සේගේ ආචාර්යවරයාට දානි ඩිංගිත්ත ලැබෙන්නේ තමන් නිසා. සාරිපුත්ත මහරහතන් වහන්සේට තේරුණා ලෝසක තිස්ස තෙරුන් වහන්සේ නිසා අද තමන් වහන්සේට දානි නැති වෙච්ච බව. පිණ්ඩපාත චාරිකාව අවසන් කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේත් ලෝසක තිස්ස තෙරුණුත් පාත්‍රයේ හිස්වම ආය විහාරයට වැඩියා. වැඩම කරලා සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වා ලෝසක තිස්ස
ඔබ මෙහි වාඩි වෙලා සිටින්ට මම රජ මන්දිරයට පිණ්ඩපාත ගිහිල්ලා මම ඔබට දාන එකක් ලැබෙන්න සලස්සන්නම් කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ තනියම පිණ්ඩපාතේ වැඩම කළා. ඉතින් ඒ පිණ්ඩපාතේ වැඩම කරනකොට රාජ මන්දිරයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේට ඉතා ප්‍රණීත වූ පිණ්ඩපාත දානයක් ලැබුණා. ඒ පිණ්ඩපාත දානය අරගෙන පිටත් වෙන්න ලැහැතිනකොට රජුරු ඇහුවා ස්වාමීනි රාජ මන්දිරයේ සුවසේ වැඩ ඉඳලම පිණ්ඩපාතේ වළඳන්ට ඔබ වහන්සේ පිටත් වෙන්න එපා කිව්වා. නේ මහරජේ මේ දාණය මගේ ශිෂ්‍ය භික්ෂුවට ලෝසක තිස්ස තෙරුන් ඉන්නවා විහාරේ ඒ භික්ෂුවටයි මේ කිව්වා. ඒ ස්වාමීනි ඔබ වහන්සේ දානේ වළඳන්ට ලෝසක තිස්ස තෙරුන් වහන්සේට ප්‍රණීත භෝජනක් අපි අපේ රාජපුරුෂයෙක් අතේ යවමු කිව්වා. රාජපුරුෂයෙකුට හොඳට ප්‍රණීත භෝජනයක් භාජනයකට දාලා හදලා දුන්නා මේ විහාරයේ භික්ෂුවක් ඇති ඒ භික්ෂුවට මේක ගිහින් පූජා කරපන් කියලා. මේ රාජපුරුෂයා මේ ආහාරය අරගෙන යන අතරමඟදී මේ පුද්ගලයාට හිතුණානේ හාමුදුරුවරුන්ට නම් භික්ෂුන්ට නම් හැමදාම රාජ භෝජන ලැබෙනවා අපිට තමයි මොකවත් නැත්තේ. අද මේක මං කනවා කියලා හිතුණානේ. අර භෝජනේ තෙරුන් වහන්සේට අරගෙන යන්නේ නැතුව මේ පුද්ගලයා අතරමඟදී කැලේකට රිංගලා මේ කෑම ටික කෑවා. කාලා භාජනේ හොදගෙන ආයෙ හැරිලා ආවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ රාජ මන්දිරයේ පිණ්ඩපාතේ වැඩම කරලා භුක්තානුමෝදනා ධර්ම දේශනා ආදී සිද්ධ කරලා ඊර අවරට යන වෙලාව වෙනකොට 12 පහ වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේ හීන් සීරුවේ වැඩම කළා විහාරයට. අනේ වැඩම කරද්දීත් ලෝසක තිස්ස තෙරුන් වහන්සේ අර ආසන ශාලාවේ කියූ තැනම වාඩි වෙලා ඉන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ නිකමට හිතුණා දානේ නොලැබිලාවද්ද? අහනෝ ලෝසක තිස්ස ඔබට පිණ්ඩපාත දාන්න ලැබුණ නැද්ද? ඔබට රජ මන්දිරයෙන් රාජපුරුෂයෙක් පැමිණිලා දාන එකක් පූජා කළේ නැද්ද? අනේ ස්වාමීනි මම මෙතනමයි උන්නේ කවුරුත් මෙතෙන්ට ආවේ නැහැ. මහා සංවේගයක් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිතේ හටගත්තේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ලෝසක තිස්ස තෙරුන්ට කියනවා ඔබ හොම්මින්ට මම මේ වෙලාවට කැප දෙයක් ඉක්මනින් අරගෙන එන්න. ආයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ හැරිලා වැඩම කළා රජගෙදරට. වැඩම කරලා කියනවා රජතුමනි මට චතු මధుර එකක් සකස් කරලා දෙන්න ඉක්මනින්ම. මේ චතු මధుර එක මං අරගෙන වැඩම කරන්න ඕනේ. කොයි ඉතින් රජුරෝ ඉක්මනට සේවකයෝ ලව්වා ප්‍රනීත චතු මధుර. පාත්‍රයේ පිරෙන්නම වගේ චතු මధుර එකක් හදලා සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කළා. ඒ චතු මధుර එකත් අරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරනවා ලෝසක තිස්ස තෙරුන් වහන්සේ සමීපයට. වැඩම කරලා කිව්වා ලෝසක තිස්ස මේ චතු මధుර එක ඔබ හොඳට කුස පිරෙන්න වළඳන්න කිව්වා. එතකොට ගුරුවරයා ගැන තියෙන අප්‍රමාණ ගුරු භක්තිය නිසා ලෝසක තිස්ස තෙරුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට වැඳලා ස්වාමීනි පාත්‍රය දෙන්න කියලා ඉල්ලන්න ලැහැත්ති වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා නෑ ලෝසක තිස්ස මේක නුඹ මගේ අතේ තියෙද්දි වළඳන්න කිව්වා. මේක නුඹේ අතට මන් දෙන්නේ කිව්වා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පළඟ වැදගෙන බිම වාඩි වෙලා ඉන්නවා. ලෝසක තිස්ස තෙරුන් වහන්සේ එතනම වාඩි වෙලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අතේ තියෙන ඒ චතු මధుරයක ඒ පාත්‍රයෙන් අරගෙන වැළඳුවා. මේ සම්බුද්ධ ශාසනයේ සිදු වුණ දේවල්. ඒ පිණ්ඩපාත දාණය එහෙම නැත්නම් ඒ චතු මధుරයකය එදා ලෝසක තිස්ස තෙරුන් වහන්සේ මුළු ජීවිත කාලෙටම බඩගින්න සංසිඳන විදිහට අනුභව කරපු එකම එක භෝජනය කියනවා. මුළු ජීවිත කාලෙම කුස පිරෙනකන් කියලා අපි කියන්නේ බඩගින්න ඉවර වෙනකන්. බඩගින්න ඉවර වෙනකන් වැළඳුවේ ඒක විතරයි. එදාම ලෝසක තිස්ස තෙරුන් වහන්සේ එහෙම නැත්නම් ලෝසක තිස්ස මහරහතන් වහන්සේ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පාවා දාලා. ඒ පිරිනිවීමත් එක්ක ලෝසක තිස්ස තෙරුන් වහන්සේ ගැන භික්ෂුන් වහන්සේලා
ධම්සභා මණ්ඩපේ කතා කළා. ලෝසක තිස්ස තෙරුන් වහන්සේගේ අවාසනාවන්ත ජීවිත කතාව. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ අසිරිමත් ගුරුවරේ ගුරු දේවයන් වහන්සේ නමක් මුණ ගැහිම නිසා අවසානයේ නිවනින් සැනසීච්ච වාසනාව භික්ෂුන් වහන්සේලා කතා කළා. අද අපි යමක් කතා කරන්න තියෙනවද? ඒ දේම භික්ෂුන් ඉදා ධම්සභා මණ්ඩපේ කතා කළා. ඒ කතාවේ ඉන්න මොහොත තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එහි වැඩම කරපු වෙලාව බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, ඔය ලෝසක පෙර ආත්මික රහත් භික්ෂුවකගේ ලාභයට අන්තරාය කර කළා. ඒ නිසා ලැබීම නැති වුණා. නමුත් ඒ ආත්මේ හොඳින් විදර්ශනාව පුරුදු කළා. ඒ නිසා නිකලෙස් වෙන ආකාරයෙන් ප්‍රඥාව දියුණු වී තිබුණා. ලෝසක තිස්ස ඔය විඳෙව්වේ තමන්ම වපුරගත්ත දේවල්. ඒ මොහොතේ භික්ෂුන් වහන්සේලා වන්දනා කරලා ඉල්ලා හිටිනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ලෝසක තිස්ස තෙරුන් වහන්සේගේ ඒ పూర్ව ජීවිතයේ ඒ පුවත අප හැමෝම ගැන අනුකම්පාවෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනසේක්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි, අතීතයේ කාශ්‍යප තථාගතයන් වහන්සේගේ කාලේ ඒ ශාසනය පැවිදිච්ච භික්ෂුවක් ගමක වාසය කළා. ඒ ගමේ ගම් ප්‍රධානියා මේ භික්ෂුවට සියලු පහසුකම් සහිතව කුටියක් සෙනසුනක් කරවලා දුන්නා. මොහුත් බොහොම සීලවන්තව විදර්ශනා භාවනා පුරුදු කර කර වාසය කළා. දවසක් මේ ස්ථානෙට එක රහත් තෙර නමක් වැඩම කළා. ඉතින් මේ රහතන් වහන්සේ මෙහිම වැඩම කරනකොට අර භික්ෂුන් වහන්සේට සෙනසුන කරවලා දීපු ගමේ ප්‍රධානියා ඔහු තමයි මේ තෙරුන් වහන්සේව දැක්කේ. දැක්ක ගමන් රහතන් වහන්සේ නමකගේ තියෙන ආසිරිමත් වූ සංසිඳීම, නාසිකේ තියෙන නොකැළඹුණු ගතිය, ශාන්තිය, ඒක දැක්කම මේ ගම්මුලදානියගේ හිත පැහැතුණා. රහතන් වහන්සේ නමකගේ තියෙන සංසිඳීම, රහතන් වහන්සේගේ තියෙන නොකැළඹුණු ගතිය ගැන පින්වතුනි මං එක උදාහරණයක් කියන්න. අපේ සිද්ධාර්ථ මහරහතන් වහන්සේ ලංකාවේ වැඩ හිටපු රහතන් වහන්සේ නම ස්වර්ණමාලි මහා සෑරජානන් වහන්සේ ඉදි වෙන කාලවකවානුවේ තමයි ඒ උත්තමයන් වහන්සේ වැඩ හිටියේ. අපේ දුටුගැමුණු මහා නරේන්ද්‍රයා ස්වර්ණමාලි මහා සෑය කරන්ට කල්පනා කරලා සෑරජානන් වහන්සේ ඉදි වෙන වට ප්‍රමාණයේ නගුලකින් මේ පොළොවේ සටහන් කළා. හස්තියෝ ලව්ව මෙහෙම නගුලක් ඇදගෙන ගියා ওই සෑ භූමියේ මහා සුවිශාල රවුමක්. මෙන්න මේ ප්‍රදේශේ වහගෙන සෑය හැදෙනවා කියලා මහා විශාල රවුමක් රජුරුව නගුලෙන් ඇන්දෙව්වා. එතකොට එතන වැඩ හිටපු සිද්ධාර්ථ මහරහතන් වහන්සේ කල්පනා කළා නෑ රජුරුවන්ට මෙච්චර සුවිශාලයට සෑයක් කරන්න කාලයක් නෑ. ඒක කරගන්න බෑ රජුරුවන්ට. සිද්ධාර්ථ මහරහතන් වහන්සේ පෙරට වැඩම කරලා කියනවා, රජතුමනි, සෑය සකස් වෙන්න ඕනේ සංඝයාගේ කැමැත්තට අනුවයි. ඒ නිසා ඔබතුමා බලාපොරොත්තු වෙන වට ප්‍රමාණයට නෙවෙයි සෑය ඉදි වෙන්නේ, සංඝයා බලාපොරොත්තු වෙන ප්‍රමාණයට. අනේ එහෙමයි ස්වාමීනි, සංඝයා බලාපොරොත්තු වෙන්නේ කොයි ප්‍රමාණයද කියලා ඇහුවා. එතකොට රහතන් වහන්සේ රජුරවන්ට කියනවා, රජතුමනි, මං යම්සේ පියවර තබමින් යනවාද ඒ මා පියවර තබා යන සීමාව ඔබේ සේවකයන් ලව්වා ලකුණු කරන්න කිව්වා. ඔය සිදුවීම වෙනකොට අනුරාධපුරේ මහමෙවුනා උයනේ ස්වර්ණමාලී සෑය පිහිටන තැන සමතලා කරපු භූමිය විතරයි තිබුණේ. සිද්ධාර්ථ මහරහතන් වහන්සේ පියවර තබ තබා සක්මන් මළුවක සක්මන් කරනවා වගේ වැඩම කළා. ඒ වැඩම කළේ කිසිම ආකාරයෙන් වෙනසක් නැති සම්පූර්ණ රවුමක. අදටත් ඒ රවුම මේ අපේ සිද්ධාර්ථ මහරහතන් වහන්සේ වැඩම කරපු ඒ රවුම් ගමන අදටත් දකින්න පුළුවන්. ඒ කොහොමද? අදටත් ස්වර්ණමාලී මහා සෑයේ යටම පේසා වලල්ල පිහිටලා තියෙන්නේ ඒ රහතන් වහන්සේගේ මාර්ගය. බලන්න සාමාන්‍යයෙන් පින්වතුනි අපි රවුමට ඇවිද්දොත් එහෙම ඒක රවුමක් නෙවෙයි, ඒක හතරස් වෙනවනේ. මොකද කැළඹිච්ච හිතක්නේ.
අපි රවුමකට ඇවිදිනවා කියලා ඇවිදින්න ගියොත් එහෙම ඒක අවසානයේ කුමකින් කෙලවර වෙයිද? හැබැයි කැළඹුණු සිත් නැති, නිවී ගිය සිත් ඇති, කෙලෙසුන්ගෙන් එක නිමේෂයකවත් සෙලවෙන්නේ නැති සිතක් ඇති අරහත් මුනිවරයාගේ සංසිඳීම බලන්න. ඒ සංසිඳීම දැකපු ගමේ ගම්මුලෑ දෑනියා මේ රහතන් වහන්සේව තමන්ගේ නිවසට වඩම්වාගෙන බොහෝම ගෞරවයෙන් අප උපස්ථාන කළා. අප උපස්ථාන කරලා කිව්වා අනේ ස්වාමීනි මං විසින්ම කරවපු විහාරයක් තියෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ ඒ විහාරේ එක දවසකට හරි වැඩ ඉන්න. අනේ අපි හදපු විහාරේ අපේ පින මහත්ඵල මහානිසංස කරවන්න. ඉතින් මේ රහතන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. රහතන් වහන්සේ කැඳවාගෙන මේ ගම්මුලෑ දෑනියා අර විහාරයට දැන් මේ විහාරේ කලින් වැඩම කරපු භික්ෂුවක් ඉන්නවනේ. ඒ භික්ෂුන් වහන්සේ ඉන්න විහාරයට එකතු කරගෙන ගියා. එකතු කරගෙන එන විදිහ දකිද්දිම අර භික්ෂුවට ඉරිසියා හටගත්තනේ. ඉරිසියා හිතුණා. ඇයි අර ගම්මුලෑ දෑනියා අත් එකතු කරලා වැඳගෙන මේ ස්වාමීන් වහන්සේගේ පාත්‍ර සිවුරු ඔක්කොම අරගෙන 16ක් වගේ පිටිපස්සෙන් එනවා දකින්නකොට මේ මගේ දායකයා මේ වෙන භික්ෂුවකට අහු වෙලානේ කියලා ඉරිසියා හිතුණා. ඉරිසියාව අනුන්ට චුට්ටක් සැප ලැබුණත් හිතේ ඇතිවන රිදිල්ල අනුන්ගේ දියුණුවට අකුල් හෙලන්න ඕන කියලා එන හිතුවිල්ල තමුන්ගේ ජීවිතයට මහා විනාශයක් ගෙන හිතුවිල්ලක් බව හොඳ නුවණින් දැක්ක යුතුමයි. මේ භික්ෂුවගේ හිතේ සියල්ල අත්හැරලා මහාන වෙච්ච භික්ෂුවගේ හිතේ තව භික්ෂුවකට ලැබෙන්න තියෙන ලාභය ගැන ඉරිසියා හිතුණානේ. අර භික්ෂුන් වහන්සේ වැඩම කළා. රහතන් වහන්සේ වැඩම කරලා අයි රහතන් වහන්සේට වඩා වැඩිමහල් මේ විහාරේ හිටපු භික්ෂුව ඒ භික්ෂුන් වහන්සේට වන්දනාමාන කළා. ගමේ ගම් ප්‍රධානියා මේ තෙරුන් වහන්සේව නිවසේ මේ මේ විහාරේ වඩා හිඳුලා තමන්ගේ නිවසට ගියා. නිවසට ගිහිල්ලා හිට මෙන්න ඊළඟ දවසේ මේ ගම් ප්‍රධානියා උදේම එනවා. උදේම එනවා මේ විහාරෙට. ඇවිදිලා කිව්වා ස්වාමීනි අර ආගන්තුක තෙර නමක් වැඩම කළා නේද ඊයේ? එසේ උපාසක. අනේ උන්වහන්සේ කොයි කුටියේද ඉන්නේ? ආන් අර කුටියේ වැඩ ඉන්න උපාසක කිව්වා. එතකොට මේ ගමේ ගම් ප්‍රධානියා තමන්ගේ ප්‍රධාන දායකයා ඒ ආගන්තුක තෙරුන් වහන්සේව බැහැ දැකලා එකත් පැත්තකින් වාඩි වෙලා බොහෝම ගෞරවයෙන් බණපද ටිකක් අහනවා. දැන් මේ තෙරුන් පුපුර බලාගෙන ඉන්නවා. දැන් ඒගොල්ලන්ගේ බණ අහන්නේ. දැන් අපේ බණ අහන්නේ නැහැ එහෙනම් කියලා දැන් මේකට ඉරිසියා හිතෙලා. ඒක බලාගෙන ඉඳලා බොහොම කේන්තියෙන් ඉන්නකොට මෙන්න මේ උපාසක නැගිටලා ඇවිල්ලා කියනවා ස්වාමීනි අද දවල්ට දානි අපේ නිවසේ සකස් කරලා තියෙනවා. ඔබ වහන්සේත් වැඩම කරන්ට අර ආගන්තුක තෙරුන් වහන්සේත් අනිවාර්යෙන් ස්වාමීනි වැඩම කරවාගෙන ඉන්න. එහෙමනම් මං දානේ හදන්නම් පරක්කු වෙනවනේ කියලා මේ ගම්මුලා දෑනියා දුවගෙන පැනගෙන පිටත් වෙලා ගියා. මේ භික්ෂුවට කේන්තියක් හටගත්තා. එහෙනම් දැන් මේ මගේ දායකයා මට දානෙකට ආරාධනා කරන්නේ බොහොම කලාතුරකින්. දැන් මේ උන්වහන්සේ නමක් ආවා විතරයි. උන්වහන්සේට පූජා කරන දානෙට මාත් හේතු වෙන්න. හොඳයි මං දානේ ලැබෙන්න සලසන්නම්කෝ කියලා ඔන්න හිතේ බැඳගත්තා බොහොම තද කේන්තියක්. දානෙට කල් දන්වලා එක ගම්මුලා දෑනියාගේ නිවසේ සේවක දරුවෙක් මේ විහාරයට එනවා. ඒ සේවක දරුවා ඇවිල්ලා කිව්වා ස්වාමීනි භික්ෂුන් වහන්සේලා දිනමටම දානි සකස් කරලා තියෙන්නේ වඩින්න කිව්වා. සාමාන්‍යයෙන් දානෙට වැඩම කරනකොට පින්වතුනි පින්වතුලා අසපු වලට සහ සම්බන්ධ පින්වතුන් දන්නවා ඇති අදට උනත් තියෙනවනේ සංඝයාට gediya ගහලා කල් දන්නනවා කියලා එක. ඒ gediya කියලා කියන්නේ බොහොම සද්දෙට ගහන එකක් නේ. මේ gediyak ඒ ආරාමෙත් තිබුණා. මේ වික්ෂුන් වහන්සේ ගෙඩියට තට්ටු කළේ කොහොමද? නියපොත්තෙන්. දානෙට කල් දන්නවන ගෙඩිය නියපොත්තෙන් තට්ටු ගහලා. නියපොත්තෙන් ගැහුවාට කාටද ඇහෙන්නේ?
gediya ගැහුවා නොවෑ කියලා මේ භික්ෂුව තනියෙන් වැඩම කළා. තනියෙන් වැඩම කරනකොට අර උපාසකුන් නැහැ බලාගෙන ඉන්න අනේ දෙනමක් වඩිනකන්. ඒ උපාසකුන් නැහැ කිව්වා දුරදී මනේ ස්වාමීනි අනික් තෙරුන් වහන්සේ වැඩම කළේ නැතිද? මේ භික්ෂුව කියනවා මොන මම මේ gediයත් ගැහුවා ඔය ගොරෝ නිදි ඇති කුටි මං ඔන් ඔහෙ ආවා කිව්වා. අපහදවන්න කිව්වේ. හැබැයි අර උපාසක අපහැදුන්නේ නැහැ. ඒ උපාසක කිව්වා අනේ ස්වාමීනි ඊයේ ගමනනේ ගමන් වෙහෙස නිසා නිින්ද යන්න ඇති. කමක් නැහැ ඔබ වහන්සේ දාන ටිකක් වළඳලා මං වැඩිපුර දාන ටිකක් පාතරේට බෙදලා දෙන්නම් ස්වාමීනි පරක්කු නොවීම ගිහිල්ලා ඒ භික්ෂුන් වහන්සේට පූජා කරන්න. මේ භික්ෂුව දානේ වැළඳුවා අර උපාසකුන් නැහැ හොඳ ප්‍රණීතට දාන එකක් බෙදලා දුන්නා. දැන් මේ දාන එක අරගෙන යන ගමන් මේ භික්ෂුවට හිතෙනවා මගදී මගේම දායකයාව පහදවාගෙන මං උදෙසා දායකයා පූජා කරපු විහාරය ඇතුළටත් බලහත්කාරයෙන් රිංගගෙන දැන් උන්දට දාණය අදින්න ඕනෙන් මං මෙහෙම හිත යනකොට මේ භික්ෂුව කල්පනා කරනවා මම මේ දාණයක නම් ගිහින් දෙන්නේ මේ දාණයක ගිහින් දුන්නොත් එහෙම මෙහෙම දාණය අදින්න ගත්තොත් එහෙම මේ පුද්ගලයාව එලව ගන්න හම්බෙන්නේ මේ දාණයකට මම මොකද කරන්නේ දැන් මෙයා හිතනවා මග පාරේ හැලුවොත් එහෙම මේක මිනිස්සෙක් දකින්න පුළුවන් වතුරකට දැම්මොත් එහෙම වතුරේ පාවෙලා යද්දි දකින්න පුළුවන් මොකද්ද දැන් මම මේ දාණයකට කරන්නේ කියලා හිත යනකොට පාර අයිනේ ගිනි ගොඩක් ගහලා ඒ ගින්න ඒ වෙද්දි නිවිලා නිවුණු ගින්නේ මේ අඟුරු තියෙනවා මේ වික්ෂුන් වහන්සේ කෝටු කෑල්ලක් අරගෙන මෙහෙන ගිනි අඟුරු අයින් කළා ගිනි අඟුරු අයින් කරලා අර බත් එක සම්පූර්ණයෙන් හැලුවා ඒ අඟුරු වලට ඒකල ආයෙම කෝටුවෙන් ඒ බත් එක වැහුවා අඟුරු වලින් කාටවත් පේන්නේ නැති වෙන්න මේක වහලා පාත්‍රය හොදගෙන වැඩම කළා රහතන් වහන්සේ තමන් වහන්සේගේ නුවණින් මේක දැක්කා. දැක්ක ගමන් කල්පනා කළා අයියෝ මේ භික්ෂුව පව පුරව ගන්න ඕන මේ මා නිසා. රහතන් වහන්සේ මොහොතේම එරදිහෙම්ම වැඩම කළා. මේ භික්ෂුව විහාරයට යනකොට රහතන් වහන්සේ වැඩ හිටපු කොටියේ දොර විවර කළා. රහතන් වහන්සේ පේන්නේ නැහැ. රහතන් වහන්සේ තමන්ට පේන විදිහට වැඩම කළේ නැහැ. එහෙනම් තේරුම් ගත්තා එකත් එකටම නිකලස් භික්ෂුවකටයි මම මේ අනතුරු කළේ. අයියෝ මං නැසුණා කියලා. එතනින් හිතට කලකිරීමක්, වේදනාවක්, දුකක් හටගත්තා. ඒ දුකින්ම ලෙඩ වෙලා ඒ තෙරුන් වහන්සේ ඊටාම කෙටි කලකින් කාලක්‍රියා කළා. ඒ කාලක්‍රියා කරාට පස්සේ අපවත් වුණාට පස්සේ මිය පරලෝ ගිහිල්ලා උපන්නේ පින්වතුනි නිරේ බලන්න හොඳ පැවිදි ජීවිතයක් සීලවන්තව ගත කරලා අන්තිම වෙලාවේ මහෝත්තමයන් වහන්සේ නමකගේ ලාභයට අනතුරු කරන්න ගිහිල්ලා වෙනසිච්ච හැටි නිරේ උපන්නා. නිරේ අවුරුදු ලක්ෂ ගාණක් දුක් විඳලා එතනින් චුත වෙලා එක දිගටම 500 වාරයක් යක්ෂ ආත්මය උපන්නා. ඒ යක්ෂ ආත්මය උපදිනකොට යක්ෂයෙක් වෙලා ඉපදිලත් කුසපුරා ආහාරයක් ලැබුණේ නැහැ. යක්ෂයෙක් වෙලා උපදින්නේ කුසපුරා ආහාරයක් ලැබෙන්නේ යකා මැරෙන්නේ බඩගින්නේ. යක්ෂයාට කණ්ඩ දෙයක් නැතුව යක්ෂයා මැරෙනවා. ඒ යක්ෂ ආත්මෙන් චුත වෙන්න දැන් ආත්ම භාව 500ක් එක දිගට යක්ෂ ආත්මෙ ඉපදී චුත වෙවි ඇවිල්ලා අවසානයේ එකම එක දවසක් කුස පිරෙන්න ගැබ් මලක් ලැබුණා. අම්මා කෙනෙක් දරුවෙක් වදලා ඒ වැදූ දරුවාගේ අර මේ ගැබ් මල කියලා ඉවත් වෙන කොටස් ආන් ඒ කොටස් ටිකක් ලැබුණා මේ යක්ෂයාට බඩ පිරෙන්න කන්න. එදා කුස පිරෙන්න කාපු ගමන් යක්ෂ යෝනියෙන් චුත වුණා. ඊට පස්සේ උපන්නේ තිරිසන් යෝනියේ. තිරිසන් යෝනියේ 500 වාරයක් බලු ආත්මෙ උපන්නා. සුනකෙක් වෙලා උපදිනවා කණ්ඩ ලැබෙන්නේ කෙට්ටු ගැහිලා මැරිලා යනවා. ආත්ම 500ක් එක දිගට ඔය විදිහට සුනක යෝනියේ ඉපදිලා එකම එක දවසක් බඩ පිරෙන්න ඒ බල්ලාට වමනයක් කන්න ලැබෙනවා. බඩ පිරෙන්න වමනේ කාපු දවසේ මිය පරලෝ ගියා. එදා බලු ආත්මෙන් චුත වුණා. ඉතින් මේ විදිහට මහා දුක්ගිනි සංසාරේ විඳ ඇවිල්ලා තමයි අවසාන ජීවිතේ ලෝසක තිස්ස තෙරුන් වහන්සේ නමින් ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනේ
නිකලෙස් මහා රහතන් වහන්සේ නමක් බවට පත් වුණේ. පින්වතුනි බලන්න අනුන්ගේ දියුණුවකට අනුන්ට ලැබෙන්න තියෙන දෙයකට අකුල් හෙලීම කොච්චර ශෝකාන්තයකින් කෙලවර වෙනවාද? තමන් ජීවත් වෙන ජීවිතේ තමන්ගේ සැනසෙල්ල කොච්චර අහිමි වෙලා යනවද? මේ නිසා පුරුදු වෙන්න. අනිත් කෙනෙකුගේ පුංචි දියුණුවක් දැක්කත් ගොඩාක් සතුටු වෙන්න. අනුන්ගේ සතුට තමන්ගේ සතුටක් කරගන්න. තව කෙනෙකුට ලස්සන රූපයක් තියෙනවා කියලා කියන්නේ එයා ලස්සන රූපෙන් සතුටු වෙනව නෙමෙයි. එයාගේ ලස්සන රූපෙන් ඔබත් සතුටු වෙන්න. අනේ කෙන ලස්සන වෙලා ඉපදිලා මෛත්‍රිය කරපු කෙනෙක්, පින් රැස් කරපු කෙනෙක්. අනේ කෙනාගේ ලස්සන රැකේවා. අනතුරකින්වත් වෙනත් දෙයකින්වත් ඒ ලස්සනට හානියක් නොවේවා. ආශිර්වාද කරන්න. මිනිසෙකුට හොඳට සල්ලි භාගෙ තියෙනවා නම් ඒ මිනිසයා දන් දීලා රැස් කරගත්ත පිනක්කේ. ඒ මිනිසයා ඒ ධනෙන් ලබන සතුට ඔබත් ලබන්න. ඒ මිනිසයා ලැබූ සම්පත් කිසිවක් නොපිරිහෙවා කියලා හිතන්න. අනිත් කෙනෙකුට හොඳට දක්ෂතා තියෙනවා නම් ඉගෙන ගන්න දක්ෂ නම් වෙන වෙන හැකියාවල් වලින් යුක්ත නම් හදවතින්ම සතුටු වෙන්න. අනිත් මිනිසෙකුට ලැබෙන ප්‍රශංසා ඉස්සරහා ගොඩාක් සතුටු වෙන්න. අනිත් මිනිස්සෙක් ප්‍රසිද්ධ වෙනවා නම් සතුටු වෙන්න. පිළිගැනීම් ලැබෙනවා නම් සතුටු වෙන්න. මේ සමාජය තුළ ඔබ මාධ්‍ය බලනකොට ඒ මාධ්‍යන් ආදී දකින්න ලැබෙනවනේ එක එක දේශාන්තරවල අපි සමහරවිට කිසිම අයරකින් නොදන්න ජීවිතේට දැකලා නැති අය ජීවිතේ සැප විඳින හැටි පෙන්වනවද නැද්ද? ඒ අය ගැන පවා හදවතින් ආශිර්වාද කරන්න. අපි වගේ මිනිස්සුනේ. ඒ මිනිස්සු සැපසේ ඉන්නවා දකින්නකොට අනේ මේ මිනිස්සුන්ගේ සැපය තමන්ගේ ජීවිතේ සැපයක් කරගන්න දක්ෂ වෙන්න පින්වතුනි. එහෙම වුණොත් ඔබේ සැපය ජීවිත කාලෙම තියෙයි. අනිත් අය සැප විඳිනවා දැක දැක ඔබ සතුටු වෙනවා නම් ඔබ සැපය විඳිනවා නම් ඔබේ සැපේ නැසෙන්නේ. ඇයි මේ ලෝකේ පින් කරපු මිනිස්සු හැම කල්හි සැපසේ ඉන්නවා. ඒ සැපසේ ඉන්න මිනිසුන්ගේ සැපේ දැක දැක ඔබ සැපය උපද්ද ගන්නවා නම් ඔබේ සැපය කවදාවත් නැසෙන්නේ. ඒ නිසා අද 15 වෙනි උපන්දිනය සමරන පුතෙකුගේ ජීවිතයට ආශිර්වාද පතා බොහොම වටිනා අවවාදයක්. මේ ධර්මයෙන් අපිට ඉගෙන ගන්න ලැබුණේ ජාතක කතාවේ නම ලෝසක ජාතකය. මේ ලෝසක ජාතකයෙන් ඉගෙන ගත්ත පාඩම හැමදා පින්වතුන්ලාගේ හදවතේ රැවුදේවා. අනුන්ගේ දියුණුව දැක අනුන්ගේ අභිවෘද්ධිය දැක හදවතින් ආශිර්වාද කරන සොඳුරු හිත් හැමදෙනාගේ හිත මේ හැමදෙනාගේ ජීවිතවල උපදීවා. කිසිවෙකුගේ දියුණුවට අකුල් නොහෙලෙන සිතක් මේ පින්වතුන්ලා හැමදෙනාට හටගනීවා. මෛත්‍රියෙන් කරුණාවෙන් මුදිතාවෙන් පිරුණු සුන්දර හදවත් දරන්ට හැමදෙනාට වාසනාව ලැබේවා. අනුන්ගේ දියුණුව ඉදිරියේ ආශිර්වාද කර කර වාසය කරමින් තමන්ගේ දියුණුව සලස ගන්නට හැමදෙනාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතර වරම් දෙවිවරු සෙන්පති දෙවිවරු ප්‍රධාන කොට සදෙව්ලෝ ඇසි සියලුම දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවිවරුත් ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන කොට සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩේවා. දිව්‍ය ආශ්චර්යෙන් වැඩේවා. ඒ සියලු දෙවියන්ගේ නිරන්තර ආශිර්වාද 15 වෙනි උපන්දිනය සමරන පින්වත් සදෙව් නිර්වාන් පුතාටත් ඒ වගේම සයුරී තව්තිසා දුවටත් අප සෑම සියලු දෙනාටත් දෙවියෝ නොඅඩුවම සලසත්වා. දෙවියෝද ගෞතම සාසනයේ ධර්ම අවබෝධයෙන් සැනසේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දෙවිඳුන් හට පින් අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පatti ලබත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංඝරුවනටත් පින්වත් අනගාരികා මේනියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වතුන්ලාටත් මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ ලබත්වා. සාදු
සාදු සාදු. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි අප්‍රේල් මාසේ 22 වන දිනට අද දවසේ උපන්දිනය සමරන පින්වත් සදෙව් නිර්වාන් පුතාට මේ සියලුම පින් අනුමෝදන් වෙලා ඒ පුතාට නිදුක් නිරෝග සුවය සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. ඒ වගේම සයුරි තවුතිසා දුවටත් මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ සැලසේවා. ඒ දරුවන්ගේ අනාගතේ ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අධ්‍යාපන කටයුතු ආදී බාධා කරදර වලින් තොරව සාර්ථකව සිදු කර ගන්නට ලැබේවා. ජීවිතයට යහපත සලසන කල්යාණ මිත්‍ර සත්පුරුෂ උත්තමයෝම දරුවන්ට ඇසුරු කරන්නට ලැබේවා. කිසි කලෙකත් අසත්පුරුෂ පවිටන්ගේ ඇසුරට යොමු නොවේවා. තෙරුවන් සරණින් තමන්ගේ ජීවිතේ රැකගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ ශ්‍රාවක දුවෙක්, ශ්‍රාවක පුතෙක් බවට පත් වෙලා සම්බුදු සසුනේ පිළිසරණ ලබන වාසනාව ඒ දරුව හැම දිනාට උදා වේවා. සාදු සාදු සාදු. අද දවසේ ධර්ම දානයන් සිදු කළ සොපින්වතුන්ලගේ නමින් මියගිය සියලු ඥාති සමූහයා පින් අනුමෝදන් ව ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන් සැපේටමපත් වේවා. ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. අද ධර්ම දානයන් සිදු කළ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි ඒ පින්වත් සදෙව් නිර්වාන් පුතාගේ සහ සයුරි තවුතිසා දුවගේ ආදරණීය මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම පවුලේ ආදරණීය දෙමාපියන්ට, දූ දරුවන්ට සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිරතුරුව උතුම් කලන මිතුරු ඇසුරු ලැබීමේ වාසනාව ලබත්වා. තව තවත් සුවසේ කුසල් දහම් රැස් කර ගැනීමේ වාසනාව ලබත්වා. කරදර බාධා වලින් තොරව තම තමන්ගේ ජීවිතවල රැකිරක්ෂා ව්‍යාපාර ආදිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන පවුලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන පින්වතුන්ලට සැනසෙල්ලේ ජීවිත ගත කරන්නට ලැබේවා. තෙරුවනේ ආශිර්වාදයෙන්, දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජීවිතයට පෙනෙන නොපෙනෙන බාධා කරදර ඇතනම් සියල්ලම දුරු වෙත්වා. සැනසෙල්ලේ පින්වතුන්ලාට ජීවිතය ගත කරන්නට සියලු ආකාර අවකාශය සැලසෙත්වා, පසුබිම් සැදෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් සුපින්වත් ඔබ හැම දෙනාට මේ ගෞතම බුදු සසුනේම ධර්මාවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.